නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුනා එවං විහාරින් ආතාපින් අහෝරත්ත මතන්දිතං තං වේ භද්දේක රත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මාතෘකාවක් වශයෙන් අද ධර්මදේශනාවට තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායේ එන පළවෙනි භද්දේක රත්ත සූත්‍රය. මේ භද්දේක රත්ත සූත්‍රය මේ භද්දේක රත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ අවස්ථා 4කදී ඇත්තටම සඳහන් කරලා තියෙනවා. ඒක එකාතකින් බැලුවාම සුවිශේෂී අවස්ථාවක්. මොකද එකම කරුණු එකම ගාථා පෙළ අන්තර්ගත වෙන සූත්‍රයක් මේ ආන්දමින් මජ්ක්‍ධිම නිකායේම එක ළඟ පෙළ ගස්වලා තියෙනවා. ඉතින් එතනින් අපිට පැහැදිලි වෙනවා මේ භද්දේක රත්ත කියන ඒ පදයේ ඒ වගේමයි ඒ න්‍යායේ එහෙමත් නැත්නම් ඒකට කියන ඒ බඳු ප්‍රතිපදාවේ තියෙන වටිනාකම එතනින් පිළිඹු වෙනවා. මොකද සාමාන්‍යයෙන් අපි එකම සූත්‍රයක යම්සේ කරුණක් සඳහන් කරාට පස්සේ ඒ කරුණම නැවත නැවත සඳහන් වෙන එක ටිකක් අඩුයි. නමුත් එකම ගාථා පෙළ ඇත්තටම කියනවා නම් ගාථා 4ක් 5ක් නැවත නැවතත් සූත්‍ර 4කම ළඟ සූත්‍ර 4කම පෙළ ගස්සලා තියෙනවා භද්දේක රත්ත සූත්‍රය නමින්. ඉතින් අද මම මාතෘකාව සපයා ගත්තේ මේ පළවෙනි භද්දේක රත්ත සූත්‍රයෙන්. ඉතින් අපි පොඩ්ඩක් මේ භද්දේක රත්ත සූත්‍රයේ පටන් ගැනීමට ආදියට මුලට පොඩ්ඩක් අවධානය යොමු කළොත් එක්තරා අවස්ථාවකදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජේතවනයේ අනාථපිණ්ඩික ආරාමේ වැඩ වාසය කරනවා. ඒ කියන්නේ අනාථපිණ්ඩික කියන සිටුතුමා ගොඩනංවපු ඒ ජේතවනාරාමේ වැඩ වාසය කරනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේම මාතෘකාවක් වශයෙන් මහණෙනි මම මේ භද්දේක රත්ත කියන එකේ උද්දේශයත් විභංගයත් දේශනා කරන්නයි යන්නේ. එහෙමත් නැත්නම් මාතෘකාවත් ඒකේ විස්තර විභාගයත් දේශනා කරන්නයි යන්නේ. හොඳින් සවන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේම ඒ වාසය කරන අනිකුත් භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරනවා. එතකොට අනිකුත් භික්ෂුන් වහන්සේලා ඒ ගැන උනන්දුවක් ඇති කරගෙන එහෙමයි ස්වාමීනි කියලා සදී පැහැදී ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ගාථාවකින් මේ දේශනාව පටන් ගන්නවා. මේ දේශනාව පටන් ගන්න මෙන්න මේ විදිහට. අතීතං නාන්වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං. යදතීතං පහීනං තං අපත්තං ච අනාගතං. දැන් මේ කියන ගාථාවෙන් ඇත්තටම අපේ හිතවල තියෙන ස්වභාවය හොඳට පෙන්ලා දීලා තියෙනවා. අතීතං නාන්වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං. එකතකින් අපිට මේ දෙන උපදේශක් මෙතන හොඳ අවවාදයක් තියෙන්නේ. ඉතින් මේ අවවාදය තේරුම් ගන්න කලින් අපිට අවශ්‍ය වෙනවා අපේ හිතේ ස්වභාවය පොඩ්ඩක් තේරුම් ගන්න. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපේ හිත සාමාන්‍යයෙන් වයසට යන්න අතීතයේ වැඩියෙන් ඇසුරු කරන ස්වභාවයක් තියෙනවා. අපි පුංචි කාලේ කරපු කියපු දේවල්, අපි පුංචි කාලේ ඇසුරු කරපු යහළු මිත්‍රාදීන්, ඊළඟට අපි ඉස්කෝලේ ඉගෙන ගත්ත හැටි, අපි ඇසුරු කරපු ගුරුවරු හිතමිතුරන්, ඊට පස්සේ අපි තරුණ කාලෙදී දැන් අද මේ කතා කළා වගේ අපි විශ්වවිද්‍යාලයේ යන පිරිසක් නම් ගිය පිරිසක් නම් ඒ අපි විශ්වවිද්‍යාලේ ගිය හැටි, ඒ අපි ඇසුරු කරපු යහළු මිත්‍රාදීන්. ඉතින් මේ විදිහට ඒ අතීතය හා සම්බන්ධයෙන් අපේ හිත සෑහෙන්න ගමන් කරන ගතියක් ටික ටික අපි වයසට යනකොට වැඩි වෙන ගතියක් තියෙනවා. පුංචි කාලේ ඒකේ අනිත් පැත්ත අපි අනාගතය සම්බන්ධයෙන් අපේ හිත වැඩියෙන් යනවා. මොකද අනාගත බලාපොරොත්තු තියෙනවා, අනාගත අපේක්ෂාවන් තියෙනවා. මේ විදිහට මම ජීවත් වෙන්න ඕනි කියලා විවිධාකාර ප්‍රාර්ථනාවන් අපේ තියෙනවා. මේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගන්න අපි සෑහෙන්න වෙහෙසෙනවා. ඒව ගැන සිහින මවනවා. හිතින්ම ඒ බඳු අහස්මාලිගා තනනවා. ඉතින් බඳු මේ අනාගතය සම්බන්ධයෙන් අපේ හිතේ විවිධාකාර අපේක්ෂාවන්, බලාපොරොත්තු, ප්‍රාර්ථනාවන් ගොඩනැගෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට මේ පුංචි කාලේදී බහුල වශයෙන් අපි අනාගතය අසුරු කරමින් අනාගතයේ වෙතට දල්වාගත් ඇසින් යුක්තව වාසය කරන ගතියකුත් ඒ වගේමයි ටික ටික වයසට යන්න මුහුකුරා යන්න අතීතය අසුරු කරමින් අතීතයේ වෙච්ච දේවල් මතක් කරමින් සිහි ගන්වමින් ඒ අපේ අතීත යහළු මිත්‍රාදීන් ගැන හිතමින් කාලය ගත කිරීමකුත් අපේ හිතේ නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. දැන් එතකොට අද මේ
ධර්මදේශනාවට ප්‍රස්තුත වුණෙත් ඇත්තටම මේ අපි අතීතයේ ඇසුරු කරපු අපේ යාළු මිත්‍රයෙක්ගේ හදිසි වියෝවීම. ඉතින් එතකොට අපිට තේරෙනවා අපේ හිත එක්තරා අන්දමකින් මේ විදිහට මේ අතීතයේ වෙච්ච දේවල් කල්පනා කරන්න, ඒ අපේ ඇසුර නැවත නැවත ස්මරණය කරන්න, ඒ අතීතයේ ජීවත් වෙන්න, ඒ අතීත මතක සටහන් අවදි කරගන්න පුදුම කැමැති. මොකද එතන එකාතකින් හරි සුන්දරත්වයක් තියෙනවා. ඒ අපි අතීතයේ ගත කරපු කෙරිලෝල් ජීවිතය, ඊළඟට අපි ඇසුරු කරපු යහළු මිත්‍රාදීන්, ඒ අයත් එක්ක අපි විවිධ ගැටලු වලට මුහුණ දීපු ආකාරය, ඒ ගැටලු අපි ජයගත් ආකාරය, අපි වුණොන් හා සුහදව කටයුතු කරපු ආකාරය. මේ විදිහට මේ අතීතයේ සම්බන්ධයෙන් අපි හරිම සුන්දර මතකයක් අපිට තියෙනවා නම්, ඒ මතකය අවදි කරමින් ඒ සුන්දර අතීතයේ තුල ජීවත් වෙන ගතියක් අපේ හිතේ තියෙනවා. සමහරවිට ඔකේ අනිත් පැත්තක් තියෙනවා. අපි අතීතයේදී බොහොම දුක්ඛිත, බොහොම කම්කටොළු වලට මුහුණ දීපු චරිතයක් නම් ඒවත් අපේ හිතට මතක් වෙනවා. සමහරවිට ඒවා අපි උත්සාහ කරනවා අමතක කරන්න. බොහොම අපි හිතමු බොහොම කටුක අත්දැකීම් අපි ලබලා තියෙනවා. අනිත් අය නිසා යම් කටුක අත්දැකීම් ලබලා තියෙනවා. අපේම තියෙන නොසන්සුන්කම් නිසා නැත්තම් නොසලකීම් නිසා, අතපසු වීම නිසා අපි විවිධ දුක්ඛම් කටළු ලබලා තිනවා. ඉතින් එතකොට සමහරවිට සිද්ධ වෙනවා ඒ අතීත ස්මරණයන් නැවත නැවත මතක් වෙන්න සමහරවිට හිත පාරන ගතියක් තියෙනවා. නමුත් අපි කොයිතරම් උත්සාහ කළත් අපේ හිත ඒ අතීත ස්මරණයන් හිතන්න නැතුව ඉන්නේ නැහැ. අපි කොයිතරම් අකමැති වුණත් අපිට තේරුණත් මේ කල්පනා කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මේ අතීතයේ වෙච්ච දේ දැන් වෙච්ච වෙලා හමාරයි කියලා අපි කොයිතරම් ඒත්තු ගන්නවන්න හැදුවත් අපේ හිත ඒක අහන්නේ නැවත නැවත අතීතයේ වෙච්ච දේවල් හිතා ඉන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ අතීතයේ වෙච්ච හොඳ දේවලුත් නැවත නැවත අපේ හිත ඇසුරු කරනවා. අතීතයේ වෙච්ච නරක දේවලුත් අපේ හිත නැවත නැවත අසුරු කරනවා. ඉතින් ඒ වගේමයි අනාගතේ. දැන් මේ කාලෙ වෙනකොට බොහොම අවිනිශ්චිත අනාගතයක් මුළු ලෝකයේම ඉන්න අපි සියලු දෙනාටම ඉදිරියේ තියෙන ගතියක් පේනවා. අපි රූපවාහිනියක් ඉස්සරහට ගියත්, එහෙම නැත්නම් අන්තර්ජාලයට ගියත්, ගුවන්විදුලියක් අපි ශ්‍රවණය කරන්න හැදුවත්, පත්තරයක් දිගෑරියත්, ඉතින් හැම තැනකම හැම රටකින්ම අහන්න හැම්බෙන්නේ බොහොම අවිනිශ්චිත ස්වභාවයක්. ඒතර අනාගතය සම්බන්ධයෙන් ඒ බඳු අවිනිශ්චිත බවක් අපේ හිතවල ගොඩ නැගෙනවා. ඒ වගේම ඇතැම් වෙලාවට සමහරලාට හොඳ දේවල් අනාගතයේදී මෙහෙම වෙයි කියලා යම්කිසි බලාපොරොත්තු තබා ගන්න පුළුවන් තත්වයකුත් අනාගතය සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් එතකොට මේ බඳු එක්කෝ අනිශ්චිතතාවයක් මුල් කරගත්ත බොහොම අසුබ ලකුණු ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොහොම සුබවාදී දෙයක් ගැන ප්‍රාර්ථනා තබාගත්තු බලාපොරොත්තු තබාගත්තු අනාගතයක් වෙන්නත් පුළුවන්. මේ මොන අවස්ථාව ගැන වුණත් අනාගතයේ මුල් කරගෙන අපේ හිත විහිදී යන ගතියක් තියෙනවා. ඒතර බැලූ බැල්මට අපිට තේරෙනවා පුළුවන් නම් අවංකව අපේ හිත දිහා බලන්නත් පුළුවන්කම තියෙනවා. මේ අවස්ථා දෙකේදීම බැලුවාම අපේ හිත මේ වර්තමානයේ ඉන්න ගතියට වඩා වර්තමානයේ අසුරු කරන ගතියට වඩා බොහොම ආසාවෙන් කරන්නේ එක්කෝ අතීතය අසුරු කරන එක, එහෙම නැත්නම් අනාගතය අසුරු කරන එක. ඒතර මෙන්න මේ බඳු පැති දෙකක අපේ හිත දෝලණය වෙන ගතියක් තියෙනවා. ඒතර මෙන්න මේ දෝලණය වෙන අපේ හිත ගැන තමයි බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරන්නේ. අතීතං නාන් වාගමීය නප්පටි කංකේ අනාගතං යදතීතං පහීනං තං අපත්තං ච අනාගතං. බුදුරජාණන් වහන්සේ කියනවා යදතීතං පහීනං, යම්කිසි අතීතයක් තිබුණා නම්, යම්කිසි අතීත සිදුවීම් රාශියක් තිබුණා නම්, ඒ සිදුවීම් රාශියම දැන් අවසන් වෙලා හමාරයි. ඒ ටික ඉවරයි දැන්. අපත්තං ච අනාගතං, අනාගතය තවම පැමිණියේ නැහැ. තාම මේක බොහොම හිතා ගන්න බැරි දෙයක්. අපි හිතනවා මේ විදිහට වෙයි කියලා අපි උපකල්පනය කරනවා. නමුත් 100%ක්ම අපේ ඒ උපකල්පන සාර්ථක වෙයිද, ඒවා හරියයිද කියලා නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. සමහරවිට අපි දවස් ගණන් කල්පනා කරලා මෙහෙම වෙයි කියලා අපේ කාලය වැය කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම යම්කිසි සිදුවීමක් සිද්ධ වුණාම බැලුවාම අපි දවස් ගණන් කල්පනා කර අපේ වැය කරපු මුළු කාලයම වතුරේ ගියා වගේ. මොකද හිතුවේවත් නැති දෙයක් තමයි අන්තිමට සිද්ධ වුනේ. ඔන්නේ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ අතීතය වෙලා හමාරයි, අනාගතය තවම පැමිණියේ නැහැ. මෙන්න මේ කරුණ අපිට පොඩ්ඩක් අපේ හිතට කාවද්ද ගන්න පුළුවන් නම් එතකොට මේ බුදුරජාණන් වහන්සේ දෙන අවවාදය අපිට හොඳට තේරුම් ගන්න හැකියාව තියෙනවා.
අතීතං නාන්වාගමීය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? අතීතය දිගට ලුහු බැඳගෙන යන්න එපා. නප්පටි කංකේ අනාගතං. අනාගතය ගැනත් ඕනෝට වඩා හිතා කල්පනා කර මෙහෙම වෙයි අරම වෙයි කියා විවිධාකාර පැතිවලින් හිතා සමහරවිට අපේක්ෂා භංගත්වයකටපත් වෙමින් හිත නරක කරගනිමින් හිතේ ශෝකාකූල බවක් ඇති කරගනිමින් එහෙම හිතලා වැඩකුත් නැහැ. ඉතින් මෙන්න මේ පැති දෙක එහෙනම් මුලින්ම අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපේ ජීවිත දිහා අපි බොහොම අවංකව මොහොතක් ආපසු හැරිලා බලනකොට අපේ ජීවිතවල සමහරවිට අපි අවුරුදු 50ක් 60ක් 70ක් ජීවත් වෙලා මැරෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ කාල පරිච්ඡේදයේදී මේ අතීතය ඇසුරු කරමින් අනාගතය ඇසුරු කරමින් තමයි අපි වැඩි කාලයක් ජීවත් වෙලා තියෙන්නේ. අපේ මේ අවුරුදු 50ක 60ක 70ක මේ මුළු ජීවිත කාලයේදී අපි හොඳට මේ මොහොත තුළ ජීවත් වෙච්ච කාල පරිච්ඡේදය. හොඳට වර්තමානයේ අපේ සිහිය පවත්වමින් කාලය ගත කරපු කාල පරිච්ඡේදය ගත්තොත් ඊටාම ස්වල්ප කාලයක් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මොකද ඒ තරමට අපේ හිත නිකන් ලොල් වීමක් තියෙනවා නැත්නම් ලොල් බවක් තියෙනවා. ඇබ්බැහියක් තියෙනවා අතීතය ඇසුරු කරන්න. අපේ හිතේ පුදුමාකාර ඇබ්බැහියක් තියෙනවා අනාගතය ඇසුරු කරන්න. ඉතින් ඒවා ඇසුරු කරනවා විතරක් නෙමෙයි. අපේ හිත පුදුම විදිහට කතන්දර ගොතන්න පුදුම කැමැත්තක් තියෙනවා. අතීතයේ වෙච්ච දේවල් කල්පනා කර වටවලල්ලේ යමින් කතන්දර ගොතා ඉන්න අපේ හිත හරි කැමතියි. ඒ වගේමයි අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැනත් හිතා අනාගතය ගැනත් විවිධාකාර කතන්දර ගොතන්න වටවලල්ලේ යන්න කෙටි කතා නව කතා නිසඳැස ලියන්න අපේ හිත හරි කැමතියි. ඉතින් මෙන්න මෙබඳු හිතක් තමයි අපි හැමෝටම වගේ උරුම වෙලා තියෙන්නේ. ඒ නිසා මටත් ඔබඳුම තත්ත්වයක් තමයි මගේ හිතේ තිබුණේ. ඒ වගේමයි මේ අහන් ඉන්න පින්වතුන්ගෙත් හුඟක් දෙනකොට මේ තත්ත්වය තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මේ හිත මෙහෙම අපි අරගෙන ගියොත් මේකේ හානිය අපිටමයි. ඉතින් ඒකයි මේ බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයකට අපි අපේ අවධානය යොමු කරන්න අවශ්‍ය. මොකද අපි දන්නේ නැහැ කොයි වෙලාවේ මරණය අපි කරා එයිද කියලා. ඉතින් ඒකත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදීම හොඳට පැහැදිලි කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහාසේනේන මච්චුණා. බුදුරජාණන් වහන්සේ කියනවා අජ්ජේව කිච්ඡං ආතප්පං මේ දැන් කළ යුතු දේ කිරීම සඳහා අදම වීරයක් වඩන්න. කෝ ජඤ්ඤා මරණං සුවේ හෙට මැරෙන්න වෙයිද කියන එක දන්නේ නැහැ. නහිනෝ සංගරං තේන මහාසේනේන මච්චුණා. ඒ මහා සේනාවක් සහිත ඒ මාරයා ආවට පස්සේ එයත් එක්ක කිසිම සාමගිවිසුමක් ඇති කරගන්න හැකියාවක් අපිට නැහැ. ඉතින් එතකොට මේ මාර සේනාව විවිධ පැතිවලින් තමයි පැමිණෙන්නේ. උදාහරණයක් වශයෙන් මේ කාලේ නම් රෝග බිය හරහා මේ මාර සේනාව එනවා. එතකොට අපිට කරන්න දෙයක් නැහැ. අපේ දොරකඩටම මේ වෙනකොට මාර සේනාව පැමිණලා ඉන්නවා. කොයි වෙලාවෙ අතවලලා එන්න යන්න කියලා ආරාධනාව ලැබෙයිද කියන්න බෑ. ඇතැම් වෙලාවට හදිසි අනතුරු ස්වරූපයෙන් මේ මාර සේනාව පැමිණෙනවා. එතකොට අපි කොයිතරම් බලාපොරොත්තු අපේ තිබුණත් නෑදෑ හිත මිතුරන් අපි සමග හිටියත් ඒ සියලු දෙනා අත්හැරලා මාරයත් එක්ක යන්න වෙයිද කියන්න බෑ. ඇතැම් වෙලාවට විවිධාකාර ස්වාභාවික විපත් පැමිණෙනවා. ඉතින් ඒ බඳු ස්වාභාවික විපත් ආකාරයෙන් එම ස්වරූපයෙන් මේ මාරයා මාර සේනාවත් එක්ක එනකොට එතෙන්දිත් අපිට අඬ ගැහුවොත් ඉතින් යන්න වෙනවා. සමහරලාට විවිධාකාර දුර්භික්ෂ හොර හතුරු කලදර ආරමේත් එනවා. ඉතින් ඒ වගේ තැන්වලදී ඒ බඳු අවස්ථාවක ඒ ස්වරූපයෙන් මාර සේනාව පැමිණියත් ඉතින් එතෙන්දී හරි අපිට අඬ ගැහුවොත් ඒත් ඉතින් යන්න වෙනවා. ඉතින් මාරයත් එක්ක ඒ නිසා කොයි තරම්වත් අපිට මේ මරණය කල් දාන්න පුළුවන් ගතියක් නැහැ. අපි සාමාන්‍යයෙන් ඉතින් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. ඉතින් මොකක් හරි දෙයක් සිද්ධ වුණාම කොහොම හරි ඒවා මගහරව ගන්න මිනිස්සු ඉතින් සෑහෙන උත්සාහන්ත වෙනවා. හැබැයි මේ මාරයා එයාගේ මහ සෙනගත් එක්ක ආවහම එයත් එක්ක නම් මේ කිසිම givisුමක් ඇති කරගන්න හැකියාවක් නැහැ. ඉතින් මෙන්න මේ මාර සේනාවක තියෙන ඒ ප්‍රබලත්වය අපිට වළක්වන්න බැරි ආකාරය අපි වෙත රෝග පීඩා ස්වරූපයෙන් එන මාර සේනාව එහෙම නැත්නම් අපේ වයසට ගිහිලා ඒ වයසේ මුහුකුරා යාම නිසා පැමිණෙන මාර සේනාව එහෙම නැත්නම් හදිසි අනතුරක ස්වභාවයෙන් පැමිණෙන මාර සේනාව
එහෙමත් නැත්නම් ස්වාභාවික විපතක ස්වභාවයෙන් එන මාරසේනාව මේ කොයි ආකාරයේ විදිහකින් බැලුවත් මේ පැමිණෙන්නේ එක අතකින් මේ මරණය කියන මාරසේනාව. ඒතකොට ඒ බඳු මරණය කැඳවාගෙන එන මාරසේනාව කොයි වෙලාවෙ හරි අපේ නම කියලා අඬ ගැහුවාම අපිට කොයි තරම් වැඩ රාජකාරී තිබුණත් අපේ අමුදරුවන් මිතුරු මිතුරාදීන් කොයි තරම් අපිත් එක්ක හිටියත් කොයි තරම් අනාගත බලාපොරොත්තු අපිට තිබුණත් ඒ සියල්ල අතහැරලා දාලා අපිට තනියම මේ ගමනේ යන්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වත්නි අපි ගත කරන්නේ මෙන්න මේ බඳු වටපිටාවක. අපි හැමෝටම උරුම වෙලා තියෙන්නේ ඉතින් මෙන්න මේ බඳු ජීවිත ස්වභාවයක්. ඉතින් අපිට හුඟක් වෙලාවට වෙන්නේ අපි ඇසුරු කරන මිතුරු මිතුරාදීන් නිසා අපේ යහළු මිත්‍රාදීන් නිසා නැත්නම් අපිට පැවරිලා තියෙන විවිධ රාජකාරී කටයුතු නිසා අපිට මේ කියන කටුක ඇත්තටම අමතක වෙනවා. අපි ඒ නිසා අපි කල්පනා කරනවා අනිත් එක්කෙනා නම් මැරුණා, අහවල් ගමේ එක්කෙනා මැරුණා, අහවල් නගරේ එක්කෙනා මැරුණා. හැබැයි මට නම් දැම්ම එහෙම එකක් වෙන එකක් නෑ කියලා පොඩ්ඩක් ඉතින් අපි ගැන පුංචි බලාපොරොත්තු සහිතව තමයි ජීවත් වෙන්නේ. නමුත් ඉතින් අපේ ගෙදරටම ඇවිල්ලා තට්ටු කරාම ඒ තට්ටු කළත් මටම එන්න කිව්වහම ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අන්නේ කාරණාව අපි ටිකක් කටුක වුණත් තේරුම් ගන්න වටිනවා. ඒ නිසා මට මතකයි ඔය Apple සමාගමේ ප්‍රධානියා එයා ප්‍රකාශයක් කරලා තියෙනවා. දැන් එයා බැලුවාම බෞද්ධයෙක් නෙමෙයි. හැබැයි එයාගේ මුළු ජීවිතේම හැඩගස්වා ගත්ත ආකාරය, ගොඩනංවා ගත්ත ආකාරය ගැන කතා කරපු එක්තරා කතාවකදී මට අහන්න ලැබුණා. එයා නිතරම කල්පනා කරන දෙයක්ලු මේ අද දවස කියන්නේ මගේ අවසාන දවස වෙන්න ඉඩ තියෙනවා. ඒතකොට එකwidehatකින් බැලුවහම මේ කතා කරන්නේ මරණය පිළිබඳව මරණානුස්මෘතියක්. ඉතින් අපි හිතනවා හුඟක් වෙලාවට මේ මරණය ගැන කතා කරන එක මහාම නොකල යුතු දෙයක්. අපි කවුරුත් මැරෙන්න කැමති නැහැ. නොකල යුතු දෙයක්, අවකැපෙන දෙයක් තමයි මේ මරණය ගැන කතා කිරීම කියලා. නමුත් ඉතින් අපි කවුරුත් මැරෙන මිනිස්සු කියලා හිතාගෙන කටයුතු කිරීම තුළින් අපිට බොහොම සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් බව අපි සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ නැහැ. මොකද අපි හුඟක් එහා තියෙන අනාගතයක් ගැන හිතා කාලය ගත කරද්දී අපිට මේ ළඟ එන මායя ගැන අපිට හෝඩුවාවක් ඉන්නේ නැහැ. හැබැයි අදම මරණය වෙන්න පුළුවන්. අද වුණත් මේ අවසාන දවස වෙන්න පුළුවන් කියන ඒ බඳු මානසිකත්වයක අපි කටයුතු කරනවා නම් එකwidehatකින් බලුවම අපි ඕන තරම් මේ දේවල් තිබුණාට හුඟක් දේවල් අල්ලගන්න යන්නේ නැතුව, ලොකු බරක් ඔළුවේ තියාගන්න යන්නේ නැතුව අපි මේ తాවකාලිකව අම්බලමක එකට එකතු වෙච්ච මගීන් පිරිසක් කියලා හිතාගෙන අපිට කටයුතු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට ඉතින් අපිට මේ తాවකාලිකව තමයි මේ සියලු දෙනාම හම්බෙලා තියෙන්නේ. මේ අම්බලමේ තමයි අපි හැමෝම එකතු වෙලා තියෙන්නේ. ඉතින් අපේ අම්මලා තාත්තලා වෙන්න පුළුවන්, අපේ දූ දරුවන් වෙන්න පුළුවන්, නැත්නම් බිරිඳ ස්වාමියා වෙන්න පුළුවන්, ඥාති මිත්‍රාදීන් වෙන්න පුළුවන්. මේ ඔක්කොම හරියට නිකන් අර අම්බලමකදී හම්බෙච්ච පිරිසක් වගේ. ඉතින් ඒ අය ඒ ආපු ගමන ඒ අය ආපු විදිහට නිම කරනවා. ඉතින් අපිට වළක්වන්න බෑ. මේ తాවකාලික නැවතුම් පළක් අපි මේ ගත කරන්නේ. ඒ බඳු දෘෂ්ටි කෝණයකින් අපිට අපේ ජීවිතය දිහා බලන්න පුළුවන් නම් ඉතින් ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් හරිම නැහැනේ මේක කිසි රසක් නැහැනේ. කිසිම ආස්වාදයක් නැහැනේ මේ බඳු ආකල්පයක කියලා. නමුත් ඉතින් අපි ආස්වාදනීයයි කියලා නැත්නම් ආස්වාදයක් ලොකුවට තියෙනවා කියලා මුලාවක නම් ඉන්නේ. අපිට පොඩ්ඩක් මේ යථාර්ථය දිහාත් බලන්න සිද්ධ වෙනවා. ඉතින් එතනින් අදහස් කරන්නේ නැහැ අපි හැමතිස්සෙම අද මැරෙයි හෙට මැරෙයි කිය හිතා මනසේ එක්තරා අන්දමක පීඩණයකින් කිසිම සතුටක් නැතිව බොහෝම පරාජිත වෙච්ච හැඟුමකින් ජීවත් වීමයි අවශ්‍ය වෙන්නේ කියන එක කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ඊට හාත්පසින්ම වෙනස් ආකල්පයක් තමයි අපි තුල වර්ධනය වෙන්නේ. අපිට තේරෙනවා නම් අපි මැරෙන මිනිස්සු, අපිට තේරෙනවා නම් සමහරට මේ අද ගත කරන්නේ අවසාන දවස කියලා වගේ හැඟීමක් අපිට තියෙනවා නම් එහෙමනම් අපි අද දවස වඩා හොඳින් ගත කරන්න පෙළඹෙනවා. මොකද අපි කැමති නැහැ අපි නිසා තවත් කෙනෙක් විපතකටපත් වෙනවට. අපි කැමති නැහැ අපි නිසා තවත් කෙනෙක් හිත රිදව ගන්නවට. අපි කැමති නැහැ අපි නිසා අපිමවත් නරකකට හැරෙනවට. එහෙනම් අපි උත්සාහන්ත වෙනවා අද දවස කොහොමද මම සාර්ථකව ගත කරන්නේ? අද දවස කොහොමද මම මගේ බිරිඳත් එක්ක, මගේ ස්වාමියාත් එක්ක, මගේ දරුවන් එක්ක,
මගේ ඥාති මිත්‍රාදීන් එක්ක මම සුහදව සාර්ථකව ගත කරන්නේ කොහොමද මම අද දවස? මොකද සමහර විට මට වැඩි කාලයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මට පුළුවන් ද එදා ඊටාම සාර්ථකව ගත කරන්න. මොකද ඒක අවසන් දවස වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ප්ලෑන් කරන්න බෑ, සැලසුම් කරන්න බෑ විශේෂ ලොකු දීර්ඝ අනාගතයක් සම්බන්ධයෙන් අද දවස මට පුළුවන් ද හැබැයි සාර්ථකව ඉන්න. ඒකෝර පින්වත් මෙතන අපි දැන් මේ පොඩ වර්තමානය තුල මූලිකත්වය දෙන ගතියක්. අර අවුරුදු ගාණක් පරණ වෙච්ච අතීතය නැවත කකාරව ගන්නවා වෙනුවට තවම නොපැමිණි අනාගතය ගැන අවිනිශ්චිත භාවයක් ඇති කරගෙන හිතේ දෙගිඩියාවක් පහල කරගන්නවා වෙනුවට මේ මොහොතේ මේ වර්තමාන දිනයේ අද දවසේ පුළුවන් ද මට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. පුළුවන් ද මට සතුටින් ජීවත් වෙන්න. අනිත් අයත් එක්ක බොහොම සුහදව ජීවත් වෙන්න පුළුවන්ද? මම මේ මැරෙන මිනිහෙක් කියලා දන්න නිසා අනිත් අයත් එක්ක අඩදබර වලට යන්නේ නැතුව ඒ අයගිනුත් වෙච්ච වැරදි වලට සමාව දීගෙන මගෙත් තියෙන දුර්වලකම් මම තේරුම් අරගෙන ඒවටත් සමාව දීගෙන ඒවටත් ආත්ම අනුකම්පාවකින් බලාගෙන මට බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන්ද? ඉතින් එකwidehatකින් බැලුවාම මෙන්න මෙබඳු දෘෂ්ටි කෝණයක් තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කතා කරන්නේ. දැන් එතකොට තව ටිකක් මේ සූත්‍රයේම ගැඹුරකට යනවා නම් දැන් අපි හිතමු අතීතයෙන් හිත මුදව ගන්න අනාගත අපේක්ෂා බලාපොරොත්තු අවිනිශ්චිතතාවයන් වලින් හිත ටිකක් මුදවගෙන මේ වර්තමාන මොහොතේ අවදියෙන් කාලය ගත කරන්න අවදිමත්ව කාලය ගත කරන්න සැහැල්ලුවෙන් කාලය ගත කරන්න එළඹ සිටි සිහියෙන් කාලය ගත කරන්න එහෙමනම් අපිට එකාතකින් යම්කිසි ප්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා මේක බැලූ බැල්මට කළ යුතු දෙයක් අවශ්‍ය දෙයක් එහෙමනම් අපි අපේ හිත ටිකක් හරි මෙල්ල කරගත යුතුයි සකස් කරගත යුතුයි කීකරු කරගත යුතුයි කියලා කෙනෙකුට බුද්ධිමත්ව කල්පනා කරනකොට තේරෙනවා. හැබැයි ඒක කරන්න යම්සි ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. කොහොමද මේ දිගින් දිගට අතීතයේ දුවන හිත ඒකෙන් වළක්ව ගන්න? කොහොමද මේ දිගින් දිගට අනාගතයේ ඔස්සේම අවිනිශ්චිතතාව ඇති කරගනිමින් හිත පාරව ගනිමින් දුවන හිත ඒකෙන් වළක්ව ගන්න? කොහොමද මේ මොහොතට අවදි වෙලා කාලය ගත කරන්නේ? එහෙනම් ඒ සඳහා යම්කිසි ක්‍රමවේදයක් යම්සි වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. අන්නේ වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවලදී මතක් කරලා දීලා තියෙනවා. ඒක ප්‍රධාන මාතෘකාවක් තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මේ සිහිය පිහිටුවීම කියලා කියන්නේ. එහෙම නැත්නම් එළඹ සිට සිහියෙන් වාසය කිරීම කියලා කියන්නේ. අර මං කලින් කිව්වා වගේ ඒ අපේ හිතේ තියෙන ඇබ්බැහි ඒ අතීතය අනාගතය ඇසුරු කරමින් සිහින ලෝකවල අතරමං වෙලා ඉන්න ඒ ඇබ්බැහිය හිතින් පොඩ දුරු කරලා හිත නැවතත් ප්‍රාණවත් කළා. හිත නැවතත් එක්තරා අන්දමකින් කියනවා නම් ඒ මුලාවෙන් මුදවගෙන මේ මොහොතට අවදි වෙන්න. එහෙමනම් අපිට යම්කිසි ක්‍රමවේදයක් මේ සතිපට්ඨානය තුලින් අහන්න ලැබෙනවා. ඉතින් ඒක පටන් ගන්න එක අතකින් බලවම හරිම සරල තැනකින්. මොකද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රධානම ප්‍රතිපදාව සතිපට්ඨානයේ වශයෙන් ගත්තොත් ඒක අතිශය සරල තැනකින් පටන් අරගෙන මහා ගැඹුරක් දක්වා අරගෙන යන ප්‍රතිපදාවක්. ඒ නිසා මේ සිහිය දියුණු කරන සතිය දියුණු කරන මේ එළඹ සිටි සිහියෙන් මේ මොහොතට අවදිව වාසය කරන මේ ප්‍රතිපදාව ඒ නිසා සරල අභ්‍යාස වලින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා බැලුව බැල්මට කෙනෙකුට මේකේ ලොකු වටිනකමක් පේන්නේ නැහැ. විශේෂයෙන්ම අද අපි ගත කරන ජීවිත හරිම සංකීර්ණයි. අතීතයේ වාසය කරපු මිනිස්සෙයින්ට සාපේක්ෂව අපේ ජීවිත හරිම සංකීර්ණයි. ඉතින් අපි යාන වාහන සහිතව විවිධාකාර ජංගම දුරකථන ආදිය සහිතව අන්තර්ජාල සහිතව හැම පැත්තෙම විවෘත වෙච්ච sannivedana ක්‍රම එක්ක හරිම සංකීර්ණ ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් මේ බඳු සංකීර්ණ මානසිකත්වයකට පෙළ ගැහිච්ච අපේ හිත. ඉතින් මේ කතා කරන අතිශය සරල අභ්‍යාස කිසිසේත්ම අගය කරන්නේ නැහැ. ඉතින් අපි හිතනවා මේවා මහා තේරුමක් නැති වැඩ, ඕවා කරන්න පුළුවන් වැඩ නෙමෙයි, ඕවෙන් ඇති වැඩක් නැහැ. ඕවා නිකම් මේ අතදරුවන්ගේ වැඩ කියන තරමට ඒ අපේ ව්‍යාකූල වෙච්ච හිත, සංකීර්ණ වෙච්ච හිත. එහෙම නැත්නම් ඒ සංකීර්ණතා වලින්ම එක්තරා අන්දමකින් කියනවා නම් තත්වගත වෙච්ච හිත ඒ ඍජු සරල අත්දැකීම් අගය කරන්නේ නැහැ.
ඒ නිසා විශේෂයෙන්ම ඉගෙනගත්ත පිරිසක් මෙබඳු වැඩසටහනක් එහෙමත් නැත්නම් මෙබඳු වැඩපිළිවෙලක් අගය කරන ටිකක් මැලි වෙනවා. මොකද ඉගෙන ගන්නවා කියන්දී හුඟක් වෙලාවට අද තියෙන්නේ අපි පොත්පත් බලලා අන්තර්ජාලය හරහා ඉගෙන කියාගෙන තව කෙනෙක්ගේ දැනුම් සම්භාරයක් අපි තුල ඇති කර ගැනීම ඒවා අපි තුලත් වගා කර ගැනීම සමහරවිට ඒවා කුසලතාවයක් වශයෙන් අපි තුල පුහුණුවක් වශයෙන් දිනු කිරීම. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි අපි සාමාන්‍ය ඉගෙනීම කියලා අර්ථ දක්වන්නේ. නමුත් මේ කියන කුසලතාවයන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන කුසලතාවයන් ඒබඳු දේවල් නෙමෙයි. ඊට ඒබඳු පැත්තකුත් තියෙනවා. සුතමේ ඥානයේ පැත්තක් තියෙනවා. නමුත් ඒබඳු සුතමේ ඥානයක් ඒ අහලා ඉගෙන කියාගෙන ගන්න ඒබඳු ඥානයක් අභිභවා ගිහිලා ඒබඳු ඥානයකටත් එහා ගිහිල්ලා තමන් තුලින්ම දියුණු ගොඩනගා ගන්නවා. තමන් තුලින්ම තමන්ගේම අත්දැකීම් තුලින් ගොඩනගා ගන්නා ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කරා අපිව අරගෙන යන ගතියක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාරේ තියෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අපි මේ පාරට අවතීර්ණ වෙනකොට අපි පුංචි දරුවෙකුගේ මානසිකත්වයෙන් හරියට නිකන් බොහොම නිහතමානී මානසිකත්වයෙන් පොළවට බැහැලා කටයුතු කරන මානසිකත්වයෙන් අපි ඒ තරම් දෙයක් දන්නේ නැහැ. අපි නිකන් අසරණ වෙච්ච පිරිසක්. මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා වෙනත් විකල්ප මාර්ගයක් පෙන්ලා දීලා තියෙනවා. මම ඒක ශිෂ්‍යයෙක් වශයෙන් මුකුත් නොදන්නා කෙනෙක් වශයෙන් පුහුණු වීම අවශ්‍යයි කියන වගේ අර අහිංසක මානසිකත්වයක් සහිතව මේ මාර්ගයට අපිට පිවිසෙන්න පුළුවන් නම් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අපි සුළු සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය මම කලින් කිව්වා වගේ සමහරවිට කෙනෙකුට තමන්ගේ කයේ ඉරියව් දිහා අවධානය පවත්වමින් දියුණු කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඇවිද ඉන්නකොට අපි හිතමු අපි වාහනයකින් බැහැලා අපේ රාජකාරී කරන ස්ථානෙට ඇවිදගෙන යනවා. ඉතින් හුඟක් වෙලාවට වෙන්නේ කය ඉතින් ඔහේ ඇවිදිනවා. අපේ හිත වෙන කොහේදෝ ඇවිදිනවා. අපේ හිත එක්ක අතීතයේ ඇසුරු කරමින් අර කිව්වා වගේ ඇවිදිනවා. නැත්නම් අනාගතය සම්බන්ධයෙන් සිහිනමවමවා වෙන කොහේදෝ ඇවිදිනවා. හැබැයි අපේ කය පාර උඩ ඇවිදිනවා. ඉතින් ඔන්න ඔය බඳු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට අපිට පුළුවන් මේ කය කරන ඇවිදීමේ ක්‍රියාව අපේ හිතේ අවධානයට ලක් කරන්න. කය දැන් මේ අවස්ථාවේදී ඇවිදිනවා. පුළුවන් ද මේ ඇවිදීමේ ඉරියව්ව හිතට හඳුන්ලා දෙන්න. හිත වෙන වෙන තැන්වල ඇවිද ඉබාගාතේ යනවා වෙනුවට හිතට නැංගුරමක් කරලා දෙන්න පුළුවන් ද මේ ඇවිදින කය. නැත්නම් වෙලාවට අපි කෝච්චියක ගමන් කරනවා. නැත්නම් වාහනයක ගමන් කරනවා. ඉතින් ඒ වෙලාවේදී මේ කය තැම්පත් කරලා වාඩි කරලා තියෙනවා. හැබැයි හිත තැම්පත් වෙලා නැහැ. හිත වෙන කොහේදෝ ඇවිදිනවා. දකින්න දේවල් ඔස්සේ ඇවිදිනවා. ඇහෙන දේවල් ඔස්සේ ඇවිදිනවා. අතීතයේ වෙච්ච දේවල් ඔස්සේ ඇවිදිනවා. අනාගතයේ වෙන්න තියෙන දේවල් ඔස්සේ ඇවිදිනවා. ඉතින් අපිට පුළුවන් ද කය දැන් තැම්පත් වෙලා තියෙන්නේ. බැරිද මේ තැම්පත් වෙච්ච වාඩි වෙච්ච ඒ ඉරියව්වට අපේ අවධානය යොමු කළා මේ වාඩි වෙච්ච කය අපේ ඒ ඉබාගාතයේ දුවන හිතට නැංගුරමක් කරලා දෙන්න පුළුවන්ද? ඉතින් ඒ වගේම ඇතැම් වෙලාවට අපි හිටගෙන ඉන්නවා. අපි තුමු අපි බස් නැවතුම්පලක හිටගෙන ඉන්නවා. ඉතින් එතකොට බස් එකක් එනකන් නැත්නම් යාළු මිත්‍රයෙක් එනකන් අපි හිටගෙන ඉන්නවා ඇතැම් වෙලාවට. ඉතින් ඒ වෙලාවේදී අපේ හිත ඒ හිටගෙන ඉන්න ඉරියව්වේ පවත්වන්න පුළුවන්ද? ඉතින් බැලුවාම හරිම සරල දෙයක් මේ පෙන්වලා දෙන්නේ. හැබැයි ඉතින් මේක කරන එක නම් පහසු නෑ. මේ සරලයි කියලා කිව්වට මොකද මේ දේවල් ප්‍රායෝගිකව කරන්න ගියාම තමයි තේරෙන්නේ අපේ හිත කොයිතරම්නම් අකීකරුද කියලා. ඇතැම් වෙලාවට ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ගන්න හුස්මට අවධානය යොමු කරන්න. මේ පින්වුතුන් ඉතින් මේවා අහලා ඇති ඕන තරම් ආනාපාන සතිය වශයෙන් පෙන්වන්නේ. එතකොට මේ ගන්න හුස්මේ අවධානය පවත්වන්න. පිට කරන හුස්මේ අවධානය පවත්වන්න. ඉතින් මෙහිම අතිශය සරල තැනකින් තමයි බුදුරජාණන් වහන්සේ පටන් ගන්නෙ. සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. ඒ තැනත්තා බොහොම සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. නාසිකාග්‍රයේ අසල අවධානය පවත්වනවා. අවධානය පවත්වමින් ඉන්නකොට යාට දැනෙනවා මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ ආශ්වාසයක්, මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ ප්‍රශ්වාසයක්. ඉතින් මේ අභ්‍යාස බැලුවහම බැලූ බැලනට බොහොම සරලයි. හැබැයි ඉතින් කරන්න ගියාම තමයි තේරෙන්නේ කොයිතරම්නම් අමාරුද මේ සරල දේ. අපේ හිත ඊට වඩා හරි කැමති මොකක් හරි සංකීර්ණ සංඛ්‍යාවක් ගැන හිතා, සංකීර්ණ සමීකරණයක් ගැන හිතා, නැත්නම් යම්කිසි විද්‍යාඥයෙක් හොයලා දීපු යම්කිසි સિદ્ધාන්තයක් ගැන හිතා.
එහෙම නැත්නම් සෑහෙන අමාරු දෙයක් ගැන හිතා අපේ හිත ඉතින් අද මේ සම්බන්ධලා ඉන්න පිරිස සෑහෙන විද්‍යාවට සම්බන්ධ නිසායි මම මේ පැත්තෙන් කියන්නේ. ඉතින් ඒ බඳු ඒ විද්‍යාවට නැඹුරු වෙච්ච නැත්නම් විදුහුරු බවකට කැමති හිත හුඟක් වෙලාවට කැමති ඒ වගේ අර බුද්ධිමය වශයෙන් සතුටක් ලබන්න. ඇතම් කෙනෙක් ඉතින් සතුට ලබන්නේ සමහරට සංගීතය හරහා. ඇතම් කෙනෙක් අපි හිතමු වාදනයක් හරහා. ඇතම් කෙනෙක් අපි හිතමු චිත්‍රපටියක් බලලා. නමුත් ඊට වඩා තවත් පිරිසක් ඉන්නවා බුද්ධිමය වශයෙන් සතුටක් ලබනවා. ඒ අය කැමති හුඟක් හිතින් හිතා දේවල් හිතින් මවමවා සැලසුම් හදා යම්කිසි ගැඹුරු කාරණා හිතා ඒවා ගැන තර්ක විතර්ක කරමින් දර්ශනයක් තුලින් තමන්ගේ හිත නැත්නම් එක්තරාන්දමින් කියනවා නම් යම්කිසි දෘෂ්ටිගත කරගනිමින් අපේ හිතේ යම්කිසි සතුටක් ගොඩනගා ගන්න ඇතම් පිරිසක් කැමතියි. ඉතින් එකන එබඳු හිතක් අපිට පුළුවන් මේ ප්‍රායෝගිකව දැනෙන, කයට දැනෙන මේ සරල ඍජු අත්දැකීමක ගෙනල්ලා නතර කරන්න. ඉතින් එතකොට තමයි තේරෙන්නේ මේක කොයිතරම් අමාරුද කියලා. මොකද අර සංකීර්ණ වැඩපිළිවෙල වලට සංකීර්ණ සමීකරණ වලට හුරු වෙච්ච හිත ගෙනල්ලා මේ සරල අත්දැකීමක ඍජු අත්දැකීමක බොහොම සාවධානව සරලව එහෙමත් නැත්නම් ආධුනික මනසකින් පවත්වනවා කියන එක හරිම අමාරුයි. ඒ නිසා අපිට මේ ගමන ටිකක් එක පැත්තකින් බුද්ධිමත්වම තේරුම් ගන්න වෙනවා. අපේ ඒ තියෙන ඕනවට වඩා හිතන ගතිය අපිටම අවාසියට හිටලා තියෙනවා. අපි හුඟක් වෙලාවට ඕනවට වඩා හිතනවා. සාමාන්‍ය සරල ගොවිතැනක් බතක් කරන මිනිස්සෙක් එච්චර හිතන්නේ නැහැ. ඒ මිනිස්යාගේ හිත ගත්තාම හරි සරලයි. ඒ නිසාම ඒ කාලේ අතීතයේ මිනිස්සුන්ට මේ දහම වැඩි කරදරයක් නැතිව තේරුම් ගන්න පුළුවන් ගතියක් තිබුණා. මොකද මේ දහම අර සරලත්වයේ තුලින් ගැඹුරක් කරා අරගෙන යන ස්වභාවයක් තියෙනවා. නමුත් අපි ඕනට වඩා හිතන නිසා හිතිල්ලේ වහලුම් බවට පත් වෙලා තියෙන නිසා හුඟක් වෙලාවට මේ දහම අපිට මග හැරෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි උත්සාහන්ත වෙන්න ඕනේ මේ දුර්වලතාවය හඳුනගෙන මගේ හිතේ තියෙන මේ උවමනාවට වඩා හිතන ඒ පුරුද්ද පොඩ අඩු කරගන්න මම එහෙනම් දැන් ඉඳන් උත්සාහන්ත වෙන්න ඕනේ. ඒ සඳහා යම්කිසි අභ්‍යාසයක් යම්සි පුහුණුවක් මා විසින්ම පුහුණු වෙන්න ඕනේ. බුදු කෙනෙකුට පුළුවන් ඒ සඳහා මාර්ගය පෙන්වන්න පමණයි. හැබැයි ඒ මාර්ගය වඩන්න ඒ මාර්ගය තුල ප්‍රායෝගිකව පුහුණු වෙන්න සිද්ධ වෙන්නේ තම තමාටමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. මේ නුඹලා විසින්ම මේ ආතාප වීරයක් කෙලස් තවන වීරයක් කළ යුතුයි. මේ බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ තථාගතයන් වහන්සේලා කියන්නේ මාර්ගෝපදේශකයන් වහන්සේලා පමණයි. ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අපිට බොහොම ඍජු මාර්ගයක් ඒකායන මාර්ගයක් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් අපි ඒකාතකින් නිහතමානී වෙන්න අවශ්‍යයි. ඒ මාර්ගය අපි තුලම දියුණු කරගන්න. ඒ දියුණු කර ගැනීම තමයි දැන් මෙතෙන්දී ඊළඟට වැදගත් වෙන්නේ. අපි අර අතීතයෙන් අනාගතයෙන් මුදවගත්ත හිත ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා පච්චුප්පන්නංච යෝධම්මං තත්ත විපස්සති. දැන් මේ වර්තමානයේ නවත්තගත්ත හිත විවිධාකාර අභ්‍යාසවල නිරත වෙලා හුස්ම රැල්ල දිහා නැවත බලලා එහෙම නැත්නම් සක්මනකට යෙදිලා ඒ සක්මනේ පාදයේ ස්පර්ශයක් ගානේ අවධානය පවත්වන්න මේ හිත පුහුණු කරලා අපි සෑහෙන වෑයමක් දරලා ගන්නවා අපේ හිත වර්තමානයේට. අතීතයේ දුවන ගතිය අඩු කරනවා. අනාගතයේ ඔස්සේ ගිහිල්ලා කතන්දර ගොතන ගතිය අඩු කරනවා. මේ වෙනුවට මේ කයත් එක්ක ඉන්න මේ හිත පුහුණු කරනවා. පුරුදු කරනවා. එතකොට පින්වත්නි මේ හිතත් පුහුණු කරන්න පුළුවන්. ඉතින් මට මතක් වෙනවා අවුරුදු ගානකට කලින් මං භාවනාවක් කියලා පටන් ගන්නකොට මගේ හිත තන්නිකරම ව්‍යාකූල හිතක්. එක මොහොතක් නිකන් ඉන්න බෑ. මොහොතක් පාසා විවිධ අරමුණු රසක් ඔස්සේ නිරන්තරයෙන්ම දුවන වික්ෂිප්ත වෙච්ච මනසක් තමයි මටත් තිබුණේ. ඉතින් ඒ බඳු හිතක් මේ සරල හුස්ම රැල්ලක හික්මවනවා කියන එක මේ පාදයට දැනෙන සරල දැනීමක හික්මවනවා කියන එක හරිම අපහසුයි. ඒ තරම් නොහික්මුණු හිතක් තමයි මටත් තිබුණේ.
හැබැයි ඉතින් මමත් උත්සාහය අතහැරියේ නෑ. පුළුවන් තරම් නැවත නැවත මේ පුහුණුවේ යෙදුණා. ඉතින් එතකොට ඇත්තටම අපිටම තමයි ඒ බඳු වික්ෂිප්ත මනසක් සහිත, ව්‍යාකූල මනසක් සහිත අර හිතන්න උවමනාවට වඩා හිතන්න පෙළඹිච්ච, උවමනාවට වඩා හිතන ඒ රෝගයෙන් පෙළෙන අපිටම තමයි මේ බඳු පුහුණුවක තියෙන වටිනාකමත් වැඩියෙන්ම තේරෙන්නේ. මොකද අපිම තමයි මේ බඳු ඒ නරක පුරුදු හරහා වැඩියෙන්ම දුක් විඳින්නේ. අපි තමයි මේ හිතේ තියෙන නොහික්මුණු කම නිසා වැඩියෙන්ම සංවේදී බව නිසා වැඩියෙන්ම දුක් විඳින්නේ. ඒ නිසා අපිට මේ බඳු අභ්‍යාසයක් හොඳට පුහුණු වෙන්න පුළුවන් නම් ඒකේ ලැබෙන ආනිසංස අනිත් අයට වඩා වැඩියෙන් තේරෙන ගතියක් තියෙනවා. මොකද අපි බැට කාලා තියෙන ඕන තරම් මේ නුපුහුණු මනසක් එක්ක වාසය කිරීම නිසා ඉතින් මේ මනස පොඩ පුහුණු කළා අර වගේ සරලත්වයක් තුල හික්මවන්න පටන් ගත්තාම එතුලින් දැනෙන ආනිසංස, එතුලින් දැනෙන ඒ සමබර වීම, එතුලින් දැනෙන හිතේ අවදිමත් ගතිය, එතුලින් දැනෙන හිතේ ඒ නවමු ස්වභාවය හොඳට අපිටම තේරෙන්න ගන්නවා. ඉතින් එතකොට ඒ ආන්දමින් මේ මොහොතේ හික්මවාගත්ත මේ හිත එතනින් නතර කරන්නේ නැතිව බුදුරජාණන් වහන්සේ ඊළඟට අවවාද කරනවා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. දැන් මේ හිත හික්මවාගත්තේ මේ වර්තමානයේ නතර කරලා නිකන් ඉන්න නෙමෙයි. අතීතයෙන් මුදවගත්තා කියලා අනාගතයෙන් මුදවගත්තා කියලා වර්තමානයේ හිත පවත්වන්න උත්සාහ වුණා කියලා සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේ කියන මේ ඊළඟ අදියරට අපි එහෙනම් පිවිසෙන්න අවශ්‍යයි. එතෙන්ද තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ වර්තමාන මොහොතේ හේතුප්‍රත්‍ය සමුදායක් වශයෙන් හේතුඵල ධමයක් වශයෙන් මෙතන මේ ඉදිරිපත් වෙන අරමුණු දිහා එතන විපස්සනා කරන්න. ඉතින් මේ කියන කාරණේ ටිකක් ගැඹුරුයි. ඉතින් ඒ සඳහා එක්තරා අන්දමක පුහුණුවක් අවශ්‍යයි. හිතේ අර කිව්වා වගේ අතීතයෙන් අනාගතයෙන් මුදව ගන්න අවශ්‍යයි. හිත එක තැනකට හොඳට යොමු කරන්න මේ හිත පුහුණු කරන්න අවශ්‍යයි. හිත ඒකාග්‍ර කරන්න පුහුණු කරන්න අවශ්‍යයි. අන්න ඒ බඳු කුසලතාවන් අපේ හිතේ ප්‍රගුණ කරගත්තට පස්සේ අන්න උත්සාහවන්ත වෙනවා ඊළඟට මේ මොහොතේ සිද්ධ වෙන දේ දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න. මේ මොහොතේ සිදුවෙන දේ දිහා හොඳ අවදිමත් ගතියකින් බලන්න. හොඳ අවධානයකින් බලන්න. නැවත නැවත බලන්න. එහෙමනම් මේ හිත හුරු කරන්න අවශ්‍යයි. ඒතර මෙතන තියෙන එක අතකින් හරි අමුතු වැඩපිළිවෙලක්. දැන් මේ පින්වුතුන් දන්නවා මේ ලීයක් යතු ගාන වඩුවෙක්. එයා ඒ යතු ගානකොට පොඩ ඒ යත්ත සකස් කර ඒ ලෑල්ල සම මට්ටම් වෙනකන් එයා යතු ගානවා. එයා විටින් විට ඒ ලෑල්ල අතට අරගෙන බලනවා මේ දැන් මේ ලීය සමතලාද මේකේ තියෙන යම්සි අඩු වැඩි වීම තාමත් තියෙනවද කියලා එයා නැවත බලනවා. ඔන්න වගේ තමයි පින්වත්නි අපේ මේ සතිය දියුණු කරන භාවනාවක් වඩන හිත හදන වැඩපිළිවෙලෙත් අපි දිහාම අපි වෙනත් දෘෂ්ටි කෝණයකින් බලනවා. අපේ කය දිහා අපි වෙනත් කෙනෙක් දිහා බලනවා වගේ බලනවා. මේ කයේ පහළ වෙන විවිධාකාර දැනීම් දිහා අපි වෙනත් කෙනෙක් බලනවා වගේ බලනවා. අපේ හිතේ පහළ වෙන විවිධාකාර හැඟුම් දිහා අපි වෙනත් කෙනෙක් බලනවා වගේ බලනවා. ඉතින් මේ විදිහට අර වෙනත් කෙනෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන බැල්මක් මේ මුළු පුහුණුව පුලාම දකින්න ලැබෙනවා. කායේ කායානුපස්සේ විහෙරති. වේදනාසු වේදනානුපස්සේ විහෙරති. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. ධම්මේ ධම්මානුපස්සේ විහෙරති. කියලා මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අන්න ඒ කය දිහා වෙනත් කෙනෙක් බලනවා වගේ බලන බැල්මක්. මේ කය හිත ඇසුරු කරමින් පැන නගින විවිධාකාර වේදනාවන් දිහා හරිය නිකන් වෙනත් කෙනෙක් බලනවා වගේ බලන බැලීමක්. මේ හිතේම විවිධාකාර පහළ වෙන හැඟුම් තියෙනවා. ඇතැම් වෙලාවට හිතට කේන්ති ගිහිලා. ඇතැම් වෙලාවට මේ හිත ශෝකබරිත වෙලා. ඇතැම් වෙලාවට මේ හිතේ යම්කිසි ඊර්ෂ්‍යාවක් පහළ වෙලා. ඇතැම් වෙලාවට මේ හිත ටිකක් ඇවිස්සිලා. ඇතැම් වෙලාවට හරීම ශ්‍රද්ධාවන්ත බවක් ගොඩ නැගිලා. ඉතින් මේ විවිධාකාර හැඟුම් දිහාත් හරියට වෙනත් කෙනෙක් දිහා බලනවා වගේ බලනවා. ඉතින් මෙන්න මේ බඳු ප්‍රතිපදාවක් මුළු සතිපට්ඨානයේ පුරාවටම දකින්න ලැබෙනවා.
ඉතින් එතකොට අපිට හැදෙන්නේ හරි අමුතු දෘෂ්ටි කෝණයක්. හරියට නිකන් ගඟක වතුර ගලාගෙන යනවා. අපිට පුළුවන්කමක් තියෙනවා දූපතක ඉඳන් ඒ ගඟ ගලන විදිහ බලාගෙන ඉන්න. ඔන්න ඔය වගේ අපේ මේ කයේ විවිධාකාර දැනීම් පහළ වෙනවා. ඒ දැනීම් දිහා අපි පොඩ්ඩක් දුරස්ත වෙලා අඩියක් පස්සට අරගෙන බලන් ඉන්න පුළුවන් ගතියක් අපි තුල දිනු වෙනවා. අපේ කයේ හිතේ විවිධාකාර වේදනා පහළ වෙනවා. දැන් මේ පින්වතුන්ගේ හිතවල යම්සි වේදනාවක් පහළ වෙලා තියෙන අවස්ථාවක්. යම්කිසි ශෝකාකූල බවක් ගොඩනැගිලා තියෙන අවස්ථාවක්. ඒතර අපි පුහුණු වෙලා තියෙනවා නම් මේ ශෝකාකූල බව, මේ දුක දිහා අඩියක් පස්සට අරගෙන වෙනත් කෙනෙක්ගේ හිතක් දිහා බලනවා වගේ බලන්න පුළුවන් ගතියක් අපි තුල තියෙනවා නම් අන්න ඒක වටිනවා. ඒතර එකාතකින් අපිට මේ හිත දිහා එකපාරට බලන්න අමාරුයි. අපිට මේ කය දිහා හැබැයි පටන් ගන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් කායානුපස්සනාවෙන් මේ බඳු පුහුණුවක් පටන් ගන්න උපදෙස් දෙන්නේ. ඒක අපි කාටත් අල්ල ගන්න ලේසියි. එතනින් තමයි පටන් ගන්න පහසු. හැබැයි අපි එතනින් ඉගෙන ගන්න විවිධාකාර ක්‍රම සහ විදි ඊළඟට මේ විවිධාකාර කයේ හිතේ පැන නගින වේදනාවන් දිහා බලන්නත් පාවිච්චි කරන්න පුළුවන්. හිතේ දැන් මම මේ කිව්වා වගේ පැන නගින විවිධාකාර චිත්ත ස්වභාවයන් දිහා බලන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ හැකියාවන් අපි තුල පොඩ දියුණු වෙන්න පටන් ගන්නවා. දැන් අපි වයලින් එකක් වාදනය කරන්න එකපාරට අපිට හැකියාවක් නැහැ. අපි ඉස්සෙල්ලා ඒක අල්ලන්න පුරුදු වෙනවා. මොකද වයලින් එකක් අල්ලන එකත් අමාරුයි. ඊට පස්සේ ඒකේ බෝ එක එහෙට මෙහෙට කරන්න ඔන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒ ස්වරය අපි ඉගෙන ගන්නවා. තනි ස්වරය ඊට පස්සේ වාදනය කරන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ ස්වර දෙක තුනක් ඊට පස්සේ වාදනය කරන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ යම්කිසි රටාවකට ගොඩ නැගුණු යම්කිසි ස්වර රටාවක් ඔන්න නාද කරන්න වාදනය කරන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔන්න සින්දුවක් වාදනය කරන්න ඉගෙන ගන්නවා. ඉතින් බැලුවාම මාස ගානක අවුරුදු ගානක පුහුණුවක් තමයි එතන පවා තියෙන්නේ. ඉතින් පින්වත් ඒ බඳුම වැඩපිළිවෙලක් තමයි මෙන්න මේ හිත හදන වැඩපිළිවෙලෙත් තියෙන්නේ. ඉතින් ඒ නිසා හිත හදන වැඩපිළිවෙලත් අපි බොහොම ඉවසීමෙන් යුක්තව කළ යුතු වෙනවා. කලබල වෙලා මේක කරන්නත් බෑ. ඒ නිසා කාලයක් යනවා. හැබැයි ඉතින් කාලයක් යනවා කියලා ඉවසීමෙන් කළ යුතුයි කියලා අපි මේක නොකර පස්සට දදා ඉන්නවා නම් අර මාරය ඇවිල්ලා කතා කරාම අපිට එයාට කියන්න බෑ මට තාම මේක පුහුණු වෙන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. පුහුණු වුණාට පස්සේ එන්න කියලා. ඉතින් එයාත් එක්ක කිසිම සුහද සාකච්ඡාවක් කරන්න හැකියාවක් නැහැ. ඉතින් එතන තමයි අපි පරිස්සම් වෙන්න තියෙන්නේ. මේ ලද අවස්ථාවේදී මේ ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයේදී අපි තුල එහෙමනම් මේ කුසලතාවයන් දියුණු කර ගන්න අපේ යම්කිසි උත්සාහයක් අපි තුලින්ම ගොඩනගා ගන්න අවශ්‍යයි. ඒ සඳහා යම්කිසි කුසල ඡන්දයක්, ඒකේ ඌමනාවක් අපි තුලින් ගොඩනගෙන්න අවශ්‍යයි. ඒ සඳහා මඟ පෙන්වීමක් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා කරලා තියෙනවා. ඒ දහම තාමත් අපිට අහන්න ලැබෙනවා. ඒ සඳහා පුහුණු වෙන පිරිසක් තාමත් ඉන්නවා. ඉතින් ඒ බඳු ගමනක යන්න අපි තුල යම්කිසි අදිෂ්ඨානයක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. දැන් පින්වත්නි ඒකාතකින් මේ ගමනේ තියෙන සුවිශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේම පොරොන්දු වෙනවා යම්සි කෙනෙක් මේ ගමන පොඩ පුහුණු වෙනවා නම් ඒ ගමනේ ප්‍රතිඵලයක් වශයෙන් ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය කියලා ආනිසංස කීපයක් පෙන්නනවා. ශෝක පරිද්දවාණං සමතික්කමාය අපේ හිතේ පහළ වෙන විවිධාකාර ශෝකාකූල හැඟීම්, අපේ හිතේ පහළ වෙන විවිධාකාර වැළපීම්, හඬා වැළපීම් ඒවා දුරු කරගන්න, සමතික්‍රමණය කරගන්න, ඒවා බැහැර කරගන්න මේ ප්‍රතිපදාව උදව් වෙනවා. මේ පුහුණුව උදව් වෙනවා. දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. විවිධාකාර කායික දුක්, මානසික දුක් දරා ගන්න පුළුවන් ශක්තියක්, ඒවා පැත්තකට දාලා ඉන්න පුළුවන් ගතියක්, ඒවා ඇසුරු කරන්නේ නැතුව ඉන්න පුළුවන් ගතියක්, ඒවායින් හිත මෑත් කරගෙන ඉන්න පුළුවන් ගතියක්, ඒ නිසාම ඒවා ෂය වෙන්න ඉඩ හරින්න පුළුවන් ගතියක්. අපේ හිතේ පහළ වෙච්ච යම් දුක් දුම්නස් ස්වභාවයන් ඒවා හිතින් ඉක්මනටම අයින් කරගන්න පුළුවන් ගතියක් මේ පුහුණුව හරහා ගොඩ නැගෙන බව බුදුරජාණන් වහන්සේ පුහුණුව ගැන විස්තර කරන්න කලින්ම ආනිසංස වශයෙන් ප්‍රකාශ කරනවා. ඉතින් අනුව අපිට තේරෙනවා අපි මේ පුහුණුවේ පොඩ යෙදෙනවා නම් ඒ අපේ හිතින් එහෙමනම් දුක දුරු වෙන්න ඕනේ. අපේ හිතේ තියෙන මේ ශෝකාකූල හැඟීම් පොඩ්ඩකට හරි සමනය වෙන්න ඕනේ.
ඒ හඬා වැළපීම් පොඩ අඩු වෙන්න ඕනේ. එහෙම නැතුව අපි ඒ අතීතේම නැවත මතක් කර කාලය ගත කරන්න ගියොත් අපි අපේම හිත පාරව ගන්නවා මිසක් ඒ අපිව අතහැරලා ගිය අපේ ස්වාමියාට අපේ පියාණන්ට එහෙම නැත්නම් අපේ මේ යහළු මිත්‍රයාට ඒකෙන් වෙන යහපතක් නැහැ. මොකද එයා සමහරට කැමති අපි සතුටින් ඉන්නවා නම්. නමුත් අපි ඉන්නේ හැඬු කඳුලෙන් නම් ඒක අපිටවත් එයාටවත් කිසිම පිළිසරණක් පිහිටක් ලාභයක් ලබලා දෙන්නේ නැහැ. එහෙනම් අපි ජීවත් වෙන්න පිරිසක් වශයෙන් උත්සාහන්ත විය යුතුයි. කොහොමද මේ හිත හදාගන්නේ? කොහොමද මේ හිතේ දැන් ගොඩ නැගිලා තියෙන මේ ශෝකාකූල බව මේ හිතින් අයින් කරන්නේ? කොහොමද මේ හිතේ ගොඩ නැගිලා තියෙන ඒ හඬා වැළපෙන ස්වභාවය දැන් මේ හිතින් දුරු කරගන්නේ? මමට ඒ සඳහා යම්කිසි ක්‍රමවේදයක් තියෙනවද? මොකද්ද මේ ලෝකේ තියෙන වෙනත් විකල්ප මාර්ග? මේ දුක අයින් කරන ක්‍රම මොනවද කියලා එහෙනම් පින්වත්නි අපි බොහොම බුද්ධිමත්ව හිතා බලන්න වටිනවා. මොකද අපිට මේ බඳු විපතක් පැමිණිච්ච අවස්ථාවකදී තමයි හුඟක් වෙලාවට අපේ ඇස් ඇරෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අපිත් අර රැල්ලට අහු වෙලා ඔහේ තරංගකාරීව කටයුතු කරනවා මිසක් අපිට අපේ ජීවිත දිහා මේ බඳු දෘෂ්ටි කෝණයකින් බලන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු නොවෙච්ච අවස්ථාවකදී යම්කිසි විපතකට අපේ භාජනය වුණාම අන්න අපිට පොඩ්ඩක් අපි අපේ ජීවිතයේ දිහා ආපස්සට හැරිලා බලන්න පුළුවන් ගතියක්, ඇස් ඇරලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාව අපි ප්‍රයෝජනෙට ගත යුතුයි. මේ අවස්ථාවේදීවත් අපි ඒ ආපහු හැරිලා අපි වෙතට නැඹුරු වෙලා අපේ ජීවිත දිහා ඒ බඳු දෘෂ්ටි කෝණයකින් බලන්න අපි ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න නැත්නම් අපි පින්වත්නි කවද්ද ඒ බඳු අවස්ථාවක් අපේ ජීවිතවල උදා කරගන්නේ? ඒ නිසා අපි උත්සාහන්ත විය යුතුයි මේ එළඹිච්ච අවස්ථාව අපේම ජීවිත දිහා බොහොම සානුකම්පිකව බලන්න, එහෙම නැත්නම් වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න, යථාර්ථවාදීව බලන්න අවස්ථාවක් කරගන්න අපි උත්සාහන්ත විය යුතුයි. ඉතින් එතකොට අර බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ අන්තිම කොටසට ඒවං විහාරින් ආතාපින් අහෝ රත්ත මතන්දිතං තං වේ බද්දේ කරත්තෝති සන්තෝ ආචික්කතේ මුනි කියලා බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා, දේශනා කරනවා. ඒ යම්සි කෙනෙකුට, යම්සි යෝගාවචරයෙකුට මේ සංසාරයේ බය දක්නා සුළුව සංසාරයෙන් අත මිදීම සඳහා උත්සාහවන්ත වෙන කෙනෙකුට තියෙනවා නම් අන්න ඒ බඳු ආකල්පයක්. ඕනට වඩා අතීතයේ වෙච්ච දේවල් ගැන හිත හිතා හිතවුල් ඇති කරගෙන වාසය කරන්නේ නැතිව අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන හිත අවිනිශ්චිත භාවයක් තුල පටලවමින් වාසය කරන්නේ නැතිව මේ මොහොතට එළඹ සිට සිහියෙන් වාසය කරමින් ඒ මොහොතේ ඇතිවෙන ඒ ස්වභාවයන් හොඳින් විනිවිද යන ප්‍රඥාවකින් දකිමින් විපස්සනා නුවණක් අවදි කර ගැනීම පිණිස යොදවනවා නම් අන්න ඒ තැනැත්තා විශේෂ පදයකින් නම් කරලා තියෙනවා. බද්දේක රත්ත කියලා කියන්නේ අන්නේ විශේෂණ පදයයි. ඒ තැනැත්තා මේ උතුම් වූ හුදකලාවකට කැමති වෙනවා. ඒ කියන්නේ දැන් අතීතය අසුරු කිරීම තුල තියෙන හුදකලාවක් නෙමෙයි. ඒ හිතට නැහැ කිසි නිදහසක්. අනාගතය ගැන අප්‍රමාණ කල්පනා කර අවිනිශ්චිත භාවයක් තුල පැටලීම තුල ඒ හිතට නැහැ කිසි නිදහසක්. හැබැයි හරි හිතේ බර අඩු වුණා වගේ ගතියක්. හිත සැහැල්ලු වුණා වගේ ගතියක් හිතට දැනෙනවා. ඒ අතීතයෙන් අනාගතයෙන් හිත මුදවගෙන මේ සරල වර්තමාන ඍජු අත්දැකීමක නැවත හිත පවත්වනකොට ඒක අපිම අත්දකින්න ඕනේ. ඒක මේ මං කිව්වට තේරෙන එකක් නෙමෙයි. ඒක තම තමාම දියුණු කරලා බැලිය යුතු දෙයක්. තම තමාම මේ බඳු පුහුණුවක යෙදිලා බැලිය යුතුයි මේ හිතේ සිද්ධ වෙන පරිවර්තනය. කලින් හරියට නිකන් හිත බර වෙලා, හිර වෙලා, ශෝකාකූල වෙලා තමයි තිබුණේ. ඉතින් ඒ බඳු හිතක් මේ පොඩ ඒ පුහුණුවක යොදවනකොට ඒකේ ආනිසංස Tamanටම තමයි පොඩ දැනෙන්න පටන් ගන්න. ඒ ආනිසංස භුක්ති විඳිමින් තමයි පොඩ ඉස්සරහට යන්න එහෙමනම් අවස්ථාව ලැබෙන්නේ. ඒ බඳු ආනිසංස ලබන හිත ඒ වර්තමාන මොහොත අගය කරන්න, ඒ වර්තමාන මොහොතේ එළඹ සිට සිහියෙන් වාසය කරන්න, ඒ ඍජු අත්දැකීමක් හොඳට විශ්ලේෂණය කරන්න,
ඒ තමන්ගේම හිත දිහා හිතේ පහළ වෙන විවිධාකාර හැඟුම් දිහා හොඳට අපක්ෂපාතීව බලන්න, අවංකව බලන්න අනුත්සාහන්ත වෙනවා. එතකොට තමයි අපිට පුළුවන්කමක් ලැබෙන්නේ අපේම තියෙන දුර්වලතා හඳුනා ගන්න. අපේම තියෙන අඩුපාඩුකම් අවංකව තේරුම් ගන්න. නිහතමානීව තේරුම් ගන්න. ඒබඳු ප්‍රතිපදාවකින් එහෙමනම් අපිට පුළුවන්කම ලැබෙනවා ඒ අපේ තියෙන දුර්වලතා තේරුම් අරගෙන අඩුපාඩුකම් තේරුම් අරගෙන ඒවා ඊළඟ ජීවිතයකට ගෙනියන්නේ නැතිව මේ ජීවිතේම හැකිතාක් සකස් කරගන්න. උදාහරණයක් වශයෙන් මට නිතර තරහ යන කෙනෙක් කියලා මටම තේරෙනවා නම් එහෙනම් මමම උත්සාහවන්ත විය යුතුයි මේ බඳු තරහ යන ගතියක් තියාගෙන මම මැරුණොත් ඉතින් ඒක මටත් අයහපත් අනිත් කෙනෙකුටත් අයහපත්. ජීවත් වෙලා ඉන්න කාලය පුරාවටම මේක මට අයහපත පිණිස හේතු වෙනවා. ඒ වගේමයි මං ඇසුරේ ජීවත් වෙන අනිත් අයටත් මේ මගේ තියෙන නරක පුරුද්ද අයහපත පිණිසයි හේතු වෙන්නේ. එහෙනම් මට පුළුවන් ද මේ දැනට මාගාව තියෙන මේ අයහපත් චර්යාව, මේ තියෙන පුරුද්ද, මේ තියෙන අබ්බැහිය පොඩ්ඩක් හරි සමනය කරගන්න පුළුවන්ද කියලා එහෙනම් අපි අපිවම නිවැරදි කරන ගතියක් මේ පුහුණුව තුළ ගොඩ නැගෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඒ එළඹ සිට සිහියෙන් වාසය කරන්න එයා යහපත් දේ ලං කරගන්නවා, අයහපත් දේ දුරු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එහෙමනම් එකාතකින් බැලුවාම විවිධ දෘෂ්ටි කෝණ වලින් අපි මේ දියුණු කරන්න හදන මේ පුහුණුවේ ලොකු වැදගත්කමක් තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ ආනිසංස පොතේ පතේ තිබුණා කියලාවත් අපි දැන් මේ ධර්මදේශනාවට කිව්වා කියලාවත් ඒ ආනිසංස අපිට නැත්නම් තම තමාට ලැබෙන්නේ නැහැ. අපි මේවා දියුණු කරන්නේ නැතුව. ඒ ආනිසංස ප්‍රායෝගිකව ලබාගත යුතු දේවල්. මේවා පොත්පත්වල තිබුණ පමණින් අපිට ලැබෙන දේවල් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ අතිශය ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙලේ අපි බොහොම නිහතමානීව බිමට බැහැලා අර කලින් කිව්වා වගේ බොහොම ආධුනික මනසකින් ඒ ඍජු අත්දැකීමකට මූලිකත්වයේ දීලා ඒ අභ්‍යාසවල නැවත නැවත නිරත වෙන්න අවශ්‍යයි. අන්න ඒ බඳු පුහුණුවක අපි නිරත වෙන්න පොඩ මේ කියන දේවල් අපිටම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අද මේ දවසේ අපිට මේ ලැබිච්ච අවස්ථාව අපේම ජීවිත දිහා ආපස්සට හැරලා බලන්න. අපේම ජීවිතවල තියෙන අඩුපාඩුකම් තේරුම් ගන්න. අපේම ජීවිතවල තියෙන මේ අඩුපාඩුකම් සකස් කරගන්න. ඒ සඳහා යම්සි වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. ඇතුළතට නැමෙන්න උත්සාහයක් දරන්න අපි මතක් කරගනිමු. ඒ සඳහා යම්සි මඟ පෙන්වීමක්, ඒ සඳහා යම්සි දිරිගැන්වීමක් අද දින මේ ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි අපි නිස්සරණ වනය මූලික කරගෙන ධර්මදේශනා මාලාවක් ඇත්තටම හෙට ඉරිදා දිනේ ඇත්තටම පවත්වනවා. ඒකට ඇත්තටම දැන් මාස ගණනාවක් තිස්සේ පවත්වගෙන යනවා වැඩපිළිවෙලක්. ඉරිදා උදේ 7ට ධර්මදේශනා මාලාවක් පැවැත්වෙනවා සිංහල මාධ්‍යයෙන්. ඒ වගේමයි හවස් වරුවේ 1:30ට ඉංග්‍රීසි මාධ්‍යයෙන්ුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ ඇවිල්ලා ඇත්තටම මම කරන වැඩපිළිවෙලක් විතරයි. නමුත් අපේ පූජනීය ලොකු ස්වාමින් වහන්සේත් අනිත්කුත් ස්වාමින් වහන්සේලාත් නිස්සරණ වනේ තවත් වැඩසටහන් රාශියක් කරගෙන යනවා. ඉතින් මේ පින්වතුන්ට පුළුවන් Tamanට ශක්ති පමණින් ඒ වැඩසටහන් වලටත් සම්බන්ධ වෙලා මේ මම ප්‍රකාශ කරපු ඒ පුහුණුව Taman තුල දියුණු කරගන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහාත් ආරාධනා කරමින් අපේ තියෙන ඒ අඩුපාඩුකම් දුර්වලකම් දුරු කරගන්න මේ බුදු කෙනෙක් පෙන්වපු ඒ මාර්ගය අපි තුල දියුණු කරගන්න උත්සාහවත් වෙන්න කියලා ආරාධනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.